අද වීඩියෝ එකේ කතා කරන්නේ බේසල් ගැන්ග්ලියා ගැන. බේසල් ගැන්ග්ලියා ගැන ලොකු දෙයක් නැහැ, ටිකයි තියෙන. අපි ටක් ගාලා බලමු. බේසල් ගැන්ග්ලියා කියන්නේ බ්‍රේන් එකේ තියෙන white matter ඇතුලේ තියෙන බ්‍රේන් සෙල්ස් වල සෙල් බොඩිස් එකතු වෙලා හැදුණු නියුක්ලියසස් වගේ එකතුවකට තමයි අපි බේසල් ගැන්ග්ලියා කියලා කියන්නේ. මේකේ ප්‍රධාන වශයෙන් කම්පොනන්ට්ස් කීපයක් තියෙනවා. මේ ඇන්ටොමීර් කරලානේ තියෙන්නේ. පළවෙනි එක තමයි කෝඩඩ් නියුක්ලියස් එක. ඊට පස්සේ පියුටාමන් එක, ග්ලෝබස් පැලිඩස් එක, සබ්තැලමික් නියුක්ලියස් එකයි සබ්ස්ටැන්ෂියල් නයිග්‍රා එකයි. එතකොට කෝඩඩ් නියුක්ලියස් එකයි පියුටාමන් එකයි එකතුවට අපි කියනවා කෝපස් ට්‍රයිඇටම් කියලා. පියුටාමන් එකයි ග්ලෝබස් පැලිඩස් එකයි එකතුවට අපි ලෙන්ටිෆෝම් නියුක්ලියස් එක කියලා කියනවා. මේක ඇන්ටොමීර් අපි කතා කරමු. එතකොට සබ්ස්ටැන්ෂියල් නයිග්‍රා එක අපි කොටස් දෙකකට බෙදෙනවා. සබ්ස්ටැන්ෂියල් නයිග්‍රා පාස් කම්පැක්ටර්, සබ්ස්ටැන්ෂියල් නයිග්‍රා පාස් රෙටිකියුලා. මේ බෙදන්නේ මේ පාස් කම්පැක්ටර් එකේ තියෙන සෙල්ස් වලින් ශ්‍රාවය කරන්නේ GABA කියන නියුරෝ ට්‍රාන්ස්මිටර් එක. මේ සෙල්ස් වලින් සික්‍රේට් කරන්නේ මේ වයින් සික්‍රේට් කරන්නේ ඩොපමින්. එතකොට අපි ඇනටොමි පොඩ්ඩක් බලමු. මම හිතන්නේ මතක ඇති බ්‍රේන් එක ක්‍රොස් සෙක්ෂන් එකක් ගත්තාම තර්ඩ් වෙන්ට්‍රිකල් එක මෙහෙම තියනවා කියලා ගත්තොත් මෙතනින් තියෙනවා foramen of Monro. නැත්නම් ඉන්ටර්වෙන්ට්‍රිකුලර් foramen එක. ඕකෙන්නේ අර lateral ventricles දෙකයි third එකයි එකතු වෙන්නේ. ওই third එකට එළියෙන් තියෙනවා thalamus එක. thalamus එකට එළියෙන් තමයි තියෙන්නේ අපි ඔය කතා කරන globus pallidus එකයි පියුටාමන් එකයි. කියන්නේ lentiform nucleus එක. ඒකේ ඇතුලෙන් තියෙන පියුටාමන් එක, එළියෙන් තියෙන globus pallidus එක. ඔන්න lentiform nucleus එකෙන් පටන්ගෙන මෙහිම පිටිපස්සට යනද මේ anterior මේ posterior පැත්තට යනවා. මේකට අපි කියනවා කෝඩඩ් නියුක්ලියස් එක කියලා. එතකොට මේ කෝඩඩ් නියුක්ලියස් එකයි මෙන්න මේ කතා කරපු රෝමේ ඇතුලෙන් තියෙන කැලේ පියුටාමන් එක ඇතුළේ තමයි කෝපස් ට්‍රයිඇටම් එක හැදෙන්නේ. පියුටාමන් එකයි ග්ලෝබස් පැලිඩස් එකයි ඇතුළේ තමයි ලෙන්ටිෆෝම් නියුක්ලියස් එක හැදෙන්නේ. මේකට ඕන ඇඩ් කරගන්න. දැන් මේවට ඇතුලෙන් තමයි තියෙන්නේ lateral ventricles. එතකොට ඇන්ටොමීර් කතා කරන්නේ සෙක්ෂන්ස් ගැන. හින්දා මම ලොකුට යන්නේ නිකන් මේ මතක් කරනවා කිව්වේ. එතකොට සබ්තැලමික් නියුක්ලියස් එක කියන්නේ තැලමස් එක දන්නවනේ. එහෙනම් මේ තැලමස් එකට යටින් තියෙන නියුක්ලියස් එකක්. සබ්ස්ටැන්ෂියල් නයිග්‍රා කියන්නේ මිඩ් බ්‍රේන් එකේ ක්‍රොස් සෙක්ෂන් එකක් ගත්තොත් සෙක්ෂන් එක එන්නේ මේ විදියට දෙකයි ඔය වගේ දල වශයෙන් මේ වගේ ක්‍රොස් සෙක්ෂන් එකක් එයි. එතකොට ඕකේ මේ තියෙන්නේ සෙරිබ්‍රල් පෙඩන්කල්ස් දෙක. ඔන්න ඔය පෙඩන්කල්ස් දෙක මේ මැද කැලයට එකතු වෙන තැන තියෙන පොඩි ඩාර්ක් ලයිට් එකක් වගේ දෙපැත්තෙන් මේ දෙකට තමයි කියන්නේ සබ්ස්ටැන්ෂියල් නයිග්‍රා කියලා. හරි. එතකොට අපි බලමු කොහොමද මේවට සිග්නල්ස් එන්නේ සහ සිග්නල්ස් යන්නේ කියලා. මේ බේසල් ගැන්ග්ලියා සිස්ටම් එකට සිග්නල්ස් එන්නේ කෝටෙක්ස් එකෙන්. කෝටෙක්ස් එකෙන් එන්නේ මෙන්න මේ අපි කතා කරපු ස්ට්‍රයිටම් එකට. කෝටිකෝ ස්ට්‍රයිටල් ෆයිබර්ස් වලින් ස්ට්‍රයිටල් එකට ඇවිල්ලා ඔය සිග්නල් එක බේසල් ගැන්ග්ලියා සිස්ටම් එකේ හතරවටේම හැමතැනටම යනවා. ඊට පස්සේ ගිහිල්ලා එන අවුට්පුට් එක අන්තිමට යන්නේ තැලමස් එකට. ඊට පස්සේ තැලමස් එකෙන් ආයේ කෝටෙක්ස් එකට. ඔන්න වගේ ලූප් එකක් වගේ, කියන්නේ නැත්තම් චක්‍රයක් වගේ තමයි මේ කියන්නේ. කෝටෙක්ස් එකෙන් ස්ට්‍රයිටම් එකෙන් ඇතුළට ගිහිල්ලා ඔක්කොම වෙලා අන්තිමට තැලමස් එකට, තැලමස් එකෙන් කෝටෙක්ස් එකට. බේසල් ගැන්ග්ලියා ෆයිබර්ස් වලින් කිසිම ෆයිබර් එකක් යවන්නේ නැහැ කෙලින්ම ස්පයිනල් කෝඩ් එකට. ඒ වගේම කෙලින්ම ස්පයිනල් කෝඩ් එකෙන් කිසිම ෆයිබර් එකක් බේසල් ගැන්ග්ලියා සිස්ටම් එකට එන්නේ නැහැ. මේක කරන්නේ ඇත්තටම දැන් කෝඩෙක්ස් එකෙන් අපි ස්පයිනල් කෝඩ් එකට සිග්නල්ස් යවනනේ, ඉන්හිබිටරි හරි ස්ටිමුලේටර් හරි. මේ ලූප් එකෙන් කරන්නේ මෙන්න මේ යවන සිග්නල් එක පාලනය කරන එක. අපි ඉස්සරහට යනකොට මෙන්න මේ ලෙන්ටිෆෝම් නියුක්ලියස් එක කියන එක මේ විදිහට අපි ෆිසියොලොජි වලදී කතා කරන්නේ නැහැ. අපිට වැදගත් වෙන්නේ මේ කෝඩේට් එකයි පියුටාමන් එකයි එකතුලා කෝපස් ට්‍රයිටම් එක කියලා හඳුන්වනවා සහ ග්ලෝබස් පැලිඩස් එක කියලා හඳුන්වනවා කියන එක තමයි. එතකොට මේ සික්‍රේට් කරන නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් අනුවයි සවත් ෆැක්ටර්ස් අනුව මේවා තව තව කොටස් වලට බෙදෙනවා. උදාහරණයක් විදිහට අපි දැන් සබ්ස්ටැන්ෂියල් නයිග්‍රා එක බෙදුවානේ පාස් කම්පැක්ටර් පාස් රෙටිකියුලර් කියලා. ඒ වගේම ග්ලෝබස් පැලිඩස් එකත් අපි බෙදනවා ග්ලෝබස් පැලිඩස් එක්ස්ටර්නා එකයි ග්ලෝබස් පැලිඩස් ඉන්ටර්නා කියලා එකකුයි. හරි, මේ දෙකෙන්ම GABA තමයි සික්‍රේට් වෙන්නේ. සබ්තැලමික් නියුක්ලියස් එකෙනුත් GABA තමයි සික්‍රේට් වෙන්නේ. සබ්ස්ටැන්ෂියල් නයිග්‍රා එකේ පාස් කම්පැක්ටර් එකෙන් GABA, පාස් රෙටිකියුලර් එකෙන් ඩොපමින්. මේ ස්ට්‍රයිටම් එක කියන්නේ පියුටාමන් කෝඩේට් නියුක්ලියස් එකතු කරලා එන ඒරියා එකේ 95% විතර GABA දෙන්නේ. ඊටු 105
ඇසිටයිල් කෝලින්. හරි. හරි. ඊළඟට අපි බලමු කොහොමද මේ අපි බේසල් ගැන්ග්ලියා සිස්ටම් එක ඇතුලේ සිග්නල් හුවමාරු වෙන්න සහ ඒවයින් කෝටෙක්ස් එකට තියෙන බලපෑම් මොනවද කියලා. දැන් මේ ග්‍රාෆ් එක අරන් තියෙන්නේ මේ විදිහට මේ තියෙන කෝටෙක්ස් එක කෝටෙක්ස් එකෙන් කෙලිම සිග්නල් එන ස්ට්‍රයිටම් එකට ඊට පස්සේ SN කියන්නේ සබ්ස්ටැන්ෂියල් නිග්‍රා එකේ අපි කිව්වා පාස් කම්පැක්ටර් සහ පාස් රෙටිකියුලර් කියලා කැලේ දෙකක් තියෙනවා. පාස් කම්පැක්ටර් එකෙන් ගැබා ශ්‍රාවය ඩොපමින් ශ්‍රාවය කරනවා පාස් රෙටිකියුලර් එකේ ගැබා ශ්‍රාවය කරනවා කියලා. මේ SN කියන්නේ ඩොපමින් ශ්‍රාවය කරන පාස් කම්පැක්ටර් කියන කැලේ. මම හිතන මෙතන PC කියලාත් නිකන් දාන්න. ඊට පස්සේ GPE කියන්නේ ග්ලෝබස් පැලිඩස් එක්ස්ටර්න එක. මෙතන GPI කියලා ගන්නෙ ග්ලෝබස් පැලිඩස් ඉන්ටර්න එකත් එක්කම සබ්ස්ටැන්ෂියල් ඩයග්‍රෑම් එකේ පාස් රෙටිකියුලර් එක එහෙම නැත්නම් ගැබා ශ්‍රාවය කරන කැලේ. මේ තියෙන ඩොපමින් ශ්‍රාවය කරන පාස් කම්පැක්ටර් එක මෙතනට එකතු වෙනවා සබ්ස්ටැන්ෂියල් ඩයග්‍රෑම් එකේ පාස් රෙටිකියුලර් එක. හරි. STN කියන්නේ සබ්තැලමික් නියුක්ලියස් එක තැලමස් එක තියෙන. සාමාන්‍යයෙන් තැලමස් එක මොකකින් හරි ඉන්හිබිට් වෙලා නැති අවස්ථාවකදී තැලමස් එකෙන් කෝටෙක්ස් එකට යවන්නේ එක්සයිටේටරි සිග්නල් එකක්. අපි දන්නවා සෙන්ට්‍රල් නර්වස් සිස්ටම් එකේ එක්සයිටේටරි නියුරෝට්‍රාන්ස්මිටර් එක තමයි ග්ලූටමේට්. එතකොට මෙතනට දායක වෙන්නේ ග්ලූටමේට්. මේකේ මේ සිස්ටම් එක ඇතුලේ පාත්වේස් දෙකක් ක්‍රියාත්මක වෙනවා ඩිරෙක්ට් පාත්වේ සහ ඉන්ඩිරෙක්ට් පාත්වේ. ඩිරෙක්ට් පාත්වේ එකෙන් කරන්නේ වොලන්ටරි මූව්මන්ට්ස් වැඩි කරන එක. එහෙම නැත්නම් මූව්මන්ට් ස්පීඩ් එක වැඩි කරන එක. ඉන්ඩිරෙක්ට් පාත්වේ එකෙන් කරන්නේ ඒකේ අනිත් පැත්ත. ඩිරෙක්ට් පාත්වේ ඔය වැඩි කරන එකට අපි ෆැසිලිටේට් කරනවා කියලා කියනවා. බලමු මේ පාත්වේස් දෙක කොහොමද යන්නේ කියලා. මුලින්ම ඩිරෙක්ට් පාත්වේ එක. කෝටෙක්ස් එකෙන් ස්ට්‍රයිටම් එකට එවන්නේ ස්ටිමියුලේටරි සිග්නල් එකක්. මේකත් ග්ලූටමේට් වලින්මයි වෙන්නේ. මේක පාත්වේස් දෙකටම පොදුයි. ඊට පස්සේ ඩිරෙක්ට් පාත්වයකට මේ ග්ලෝබස් පැලිඩස් එක්ස්ටර්න එකයි තැලමික් නියුක්ලියස් එකයි සබ්ස්ටැන්ෂියල් ඩයග්‍රෑම් පාස් කම්පැක්ටර් එකයි සම්බන්ධ වෙන්නේ නැහැ. සම්බන්ධ වෙන්නේ ග්ලෝබස් පැලිඩස් ඉන්ටර්න එක සහ තැලමස් එක විතරයි. සහ මෙතන තියෙන සබ්ස්ටැන්ෂියල් නිග්‍රා පාස් රෙටිකියුලර් එක. අපි කිව්වා ස්ට්‍රයිටම් එකේ 95% සෙල්ස් ගැබා ශ්‍රාවය කරන්න කියලා. එහෙනම් මෙතන ශ්‍රාවය කරන්න ඕන ගැබා. ඊට කලින් එතනට යන්න කලින් අපි තැලමස් එකේ ඉඳන් පටන් ගමු මේ පැත්තට එමු. දැන් අපි කියන්නේ තැලමස් එක මොකකින්වත් ඉන්හිබිට් කරලා නැති වෙලාවක තැලමස් එක ග්ලූටමේට් ශ්‍රාවය කරනවා කියලා. මේ මෙන්න මේ ග්ලෝබස් පැලිඩස් ඉන්ටර්න එක මොකකින් හරි ඉන්හිබිට් වෙලා නැති වෙලාවක ඒකෙන් ශ්‍රාවය කරනවා ගැබා තැලමස් එකට. හරි ගැබා. ගැබා කියන්නේ ඉන්හිබිටරනේ. ඒ කියන්නේ තැලමස් එක ඉන්හිබිට් කරනවා. එතකොට අපි ස්ට්‍රයිටම් එකෙන් කරන්නේ ස්ට්‍රයිටම් එකෙන් ගැබා ශ්‍රාවය කළා මෙන්න මේ ග්ලෝබස් පැලිඩස් ඉන්ටර්න එකෙන් ගැබා ශ්‍රාවය කරන එක ඉන්හිබිට් කරනවා. හරිද? ආයි බලමු. සාමාන්‍යයෙන් තැලමස් එක මොකකින්වත් ඉන්හිබිට් වෙලා නැති අවස්ථාවක තැලමස් එකෙන් එක්සයිටේටරි සිග්නල් එකක් යවනවා. හැබැයි ග්ලෝබස් පැලිඩස් ඉන්ටර්න එකෙන් සාමාන්‍යයෙන් එයා ඉන්හිබිට් වෙලා නැති වෙලාවක ගැබා ශ්‍රාවය කළා තැලමස් එක ඉන්හිබිට් කරනවා. මේ ඩිරෙක්ට් පාත් එකේදී කරන්නේ කෝටෙක්ස් එකෙන් සිග්නල් එකක් ආපු ගමන් ස්ට්‍රයිටම් එක ගැබා ශ්‍රාවය කරනවා. ඒ ගැබා ග්ලෝබස් පැලිඩස් ඉන්ටර්න එකට ගිහිල්ලා මෙන්න මේ GPI එක ඉන්හිබිට් කරනවා. GPI එක ඉන්හිබිට් කරනවා කියන්නේ GPI එකෙන් මොනවත් ශ්‍රාවය කරන්නේ නැහැ. ඒ කියන්නේ ගැබා ශ්‍රාවය කරන්නේ නැහැ. එයා ශ්‍රාවය නැති වුනහම තැලමස් එක ඉන්හිබිට් වෙන එක නවතිනවා. එහෙම වුණාම තැලමස් එකේ එක්සයිටේටරි සිග්නල් එක කෝටෙක්ස් එකට හොඳට යනවා. හරිද? අපි ඩිරෙක්ට් පාත් එක මෙන්න මෙච්චරයි තියෙන්නේ. ඩිරෙක්ට් පාත් එකෙන් තියෙන්නේ වොලන්ටරි සිග්නල් ෆැසිලිටේට් කරන එක. එතකොට තැලමස් එකෙන් සිග්නල් එකක් යනවා කියන්නේ කෝටෙක්ස් එක ස්ටිමියුලේට් වෙලා වොලන්ටරි මූව්මන්ට් එක හොඳට වෙනවා. හරි. මෙන්න මෙච්චරයි කතාව. ඊළඟට අපි බලමු ඉන්ඩිරෙක්ට් පාත්වේ එක ගැන. ඉන්ඩිරෙක්ට් පාත්වේ එකට මෙන්න මේ ග්ලෝබස් පැලිඩස් ඉන්ටර්න එකයි සබ්තැලමික් නියුක්ලියස් එකයි සම්බන්ධ වෙනවා. සාමාන්‍යයෙන් සබ්තැලමික් නියුක්ලියස් එක මොකකින්වත් ඉන්හිබිට් නොකර තියෙන අවස්ථාවකදී මෙයා එක්සයිටේටරි සිග්නල් එකක් යනවා. ග්ලෝබස් පැලිඩස් ඉන්ටර්න එකට මේක වෙන්නේ ග්ලූටමේට් වලින්. ඊතන්න දැන් මෙයාට එක්සයිටේටරි සිග්නල් එකක් ගියොත් මෙයාක අමතක කරොත් මොකක්ද කරන්නේ? මෙයා ස්ටිමියුලේට් වෙනවා. ස්ටිමියුලේට් වෙන ගමන් ගැබා ශ්‍රාවය කරනවා. තැලමස් එක ඉන්හිබිට් වෙනවා. වොලන්ටරි සිග්නල් යන එක අඩු වෙනවා. වොලන්ටරි සිග්නල් කියන්නේ තැලමස් එක ඉන්හිබිට් වෙලා කෝටෙක්ස් එකට සිග්නල් යන එක අඩු වෙලා කෝටෙක්ස් එකෙන් ස්පයිනල් කෝඩ් එකට සිග්නල් යන එක අඩු වෙනවා. ඒක තමයි වොලන්ටරි සිග්නල් කිව්වේ. හරිද? නැත්නම් මේක නෙවෙයි.
එතකොට ඉන්ඩ්‍රෙක්ට් පාත් එකකින් සාමාන්‍යයෙන් කරන්නේ අපි කිව්වනේ ඉන්ඩ්‍රෙක්ට් පාත් එකකින් කරන්නේ සිගනල් යන කෝටෙක් ස්පයිනල් කෝඩ් එකට සිගනල් යන එක අඩු කරන එක කියලා. ඒක වෙන්නේ මෙහෙමයි. මෙයා ඉන්හිබිට්ලා නැති අවස්ථාවකදී මේ දෙවෙන්නේ. මේ GPI එකට එක්සයිටේටරි සිගනල් එක යන්නේ. නමුත් සාමාන්‍යයෙන් මේ GPE එකෙන් මෙයාව ඉන්හිබිට් කරලා තමයි තියෙන්නේ. ඒක කරන්නේ ගැබාවලින්. එතකොට සාමාන්‍ය අවස්ථාවකදී GPE එකෙන් සබ්තැලමික් නියුක්ලියස් එක ඉන්හිබිට් වෙලා ඒ හින්දා ග්ලූටමේට් ශ්‍රාවය කරලා මෙයාව එක්සයිට් කරන්නේ නැහැ. මෙයාව එක්සයිට් කරන්නේ නැති හින්දා තැලමස් එක ඉන්හිබිට් වෙන්නේ නැහැ. අපිට එහෙනම් මේ තැලමස් එක ඉන්හිබිට් කරන එකනේ අපේ ඉන්ඩිරෙක්ට් පාත් එකේ වැඩේ. එහෙනම් මොකද්ද කරන්නේ? කෝටෙක්ස් එකෙන් සිග්නල් එකක් ආව ගමන් ස්ට්‍රයිටම් එකෙන් ගැබ්බා ශ්‍රාවය කරනවා මෙයාට. මෙයාට ගැබා ශ්‍රාවය කරපු ගමන් මෙයා ඉන්හිබිට් වෙනවා. එතකොට මෙයාගෙන් ගැබා ශ්‍රාවය GPE එකෙන් ගැබා ශ්‍රාවය වෙන්නේ නැහැ. එතකොට මෙයා තවදුරටත් ඉන්හිබිට් වෙලා නැහැ. එතකොට මෙයා එක්සයිටේටරි සිග්නල් එක යවනවා ග්ලෝබස් පැල්ඩස් ඉන්ටර්න එකට. එයා ගැබා ශ්‍රාවය කරලා තැලමස් එක ඉන්හිබිට් කරනවා. කෝටෙක්ස් එක එක්සයිටේටරි සිග්නල් යන වේගය අඩු වෙනවා. හරිද? එතකොට මේක මේකට අපි කියනවා ඩබල් ඉන්හිබිෂන් එකක් කියලා. මොකද මේ ස්ට්‍රයිටම් එකෙන් GPE එක ඉන්හිබිට් කරලා ඒකෙන් සබ්තැලමික් නියුක්ලියස් එක ඉන්හිබිට් කරලා හැබැයි ඒ හින්දා මෙයා එක්සයිට් වෙලා. එතකොට අපි ආයෙ බලමු පොඩි රිවිව් එකක්. ඩිරෙක්ට් පාත් එකේ උනේ ග්ලූටමේට් වලින් එක්සයිටේටරි සිගනල් එකක් ආවා ස්ට්‍රයිටම් එකට. ස්ට්‍රයිටම් එකෙන් ගැබා ශ්‍රාවය කරලා GPI එක ඉන්හිබිට් කරනවා. එතකොට GPI එකෙන් තවදුරටත් ගැබා ශ්‍රාවය වෙන්නේ නැහැ. ගැබා ශ්‍රාවය වෙන්නේ නැති වුනහම තැලමස් එකෙන් කෝටෙක්ස් එක තැලමස් එකට ගැබා වලින් ඉන්හිබිටරි ඉෆෙක්ට් එකක් වෙන්නේ නැහැ. ඒ හින්දා කෝටෙක්ස් එක එක්සයිට් වෙනවා. ඉන්ඩ්‍රෙක්ට් පාත් එකේ කරන්නේ ස්ට්‍රයිටම් එකෙන් මෙයා GPE එකට ගැබා ශ්‍රාවය කරලා මේක ඉන්හිබිට් කරනවා. ඒකෙන් මේක ඉන්හිබිට් කරනවා. නෑ වැරදුනා. GPE එක ඉන්හිබිට් කරනවා. ඒ හින්දා GPE එකෙන් ගැබායි ශ්‍රාවය වෙලා සබ්තැලමික් නියුක්ලියස් එක ඉන්හිබිට් වෙන්නේ නැහැ. මොකද මෙතනින් ගැබා ශ්‍රාවය වෙන්නේ නැති හින්දා. ඒ හින්දා සබ්තැලමික් නියුක්ලියස් එක ස්ටිමියුලේට් වෙලා ග්ලූටමේට් ශ්‍රාවය වෙලා GPI ඇක්ටිවේට් වෙනවා. ගැබා ශ්‍රාවය වෙලා තැලමස් එක ඉන්හිබිට් වෙනවා. මේ සිග්නල් යන එක අඩු වෙනවා. ඔච්චරයි. ඔය දෙක තමයි එතකොට ඩිරෙක්ට් සහ ඉන්ඩිරෙක්ට් පාත් ටෙස්ට් දෙක කියන්නේ. සාමාන්‍යයෙන් SAQ එකක් අහනකොට මෙන්න මේ මෙතන මොකක් හරි ප්‍රශ්නයක් වුණා. මෙතන මොකක් හරි ප්‍රශ්නයක් වුණා. ඒකෙන් යම් යම් සිම්ප්ටම්ස් ඇති වෙන්නේ කොහොමද කියන එක ඇඳලා පැහැදිලි කරන්න දෙන්න පුළුවන්. හැබැයි වැඩියෙන් මහල් තියෙන ප්‍රශ්නේ මේ ඩිරෙක්ට් ඉන්ඩිරෙක්ට්ම ඍජුවම සම්බන්ධ ඒවා නෙවෙයි. හරි. කාට හරි අර මේ කියන ඒවායි පොඩ්ඩක් පැටලී සාගත වගේ වෙනවා නම් පොඩ්ඩක් මේ දිහා කාට හරි මෙච්චරලා කිව් එක පැටලෙනවා වගේ නම් පොඩ්ඩක් මේක දිහා බලන්න. හිතන්න නියුරෝන් එකක් තියෙනවා. අපි කතා කරා ඉන්හිබිටරි සහ එක්සයිටේටරි නියුරෝන්ස් ගැන කලින්. මේකේ ඇක්සෝන් එකේ අගෙන් හරි ශ්‍රාවය වෙන්නේ ගැබා. වෙන මොකක් හරි නියුරෝන් එකේ ඇක්සෝන් එකක් ඇවිල්ලා මේකේ ඩෙන්ඩ්‍රයිට් එකට එක්සයිටේටරි ඇක්ෂන් එකක් පොටෙන්ෂල් එකක් දුන්නොත් මේක ගිහිල්ලා ගැබා ශ්‍රාවය කරන එක වැඩි කරනවා. මෙතනට ඉන්හිබිට් වුණොත් ගැබා ශ්‍රාවය අඩු කරනවා. මෙයා ගිහිල්ලා සයිනැප්ස් වෙනවා තව එකක් එක්ක. හරිද? එතකොට ගැබා කියන්නේ අපි දන්නවා සාමාන්‍යයෙන් ඉන්හිබිටරි නියුරෝට්‍රාන්ස්මිටර්. අපි දන්නවා ගැබා කියන්නේ ඉන්හිබිටරි නියුරෝට්‍රාන්ස්මිටර් එකක්. එතකොට මෙයාට එක්සයිටේටරි සිග්නල් එකක් ඇවිල්ලා ගැබා ශ්‍රාවය වැඩි වුණොත් ඒ ගැබා ගිහිල්ලා මෙතනින් ඉන්හිබිට් කරනවා. මෙයා ඉන්හිබිට් වෙනවා. මෙයාගෙන් ශ්‍රාවය වෙන්න තියෙන දේ අඩු වෙනවා. මෙයාට ඉන්හිබිටරි සිග්නල් එකක් ඇවිල්ලා මේ ගැබා ශ්‍රාවය අඩු වුණොත් මෙයාව ඉන්හිබිට් කරන එක අඩු වෙනවා. එතකොට මෙයාගේ මොකක් හරි ශ්‍රාවය කරන දේ වැඩි වෙනවා. ඔන්න ඕක තමයි මෙතන කතා කරන්නේ. ඊළඟට තමයි දැන් ටිකක් පැටලෙන්න පුළුවන් තැනට යන්නේ. අපි මෙච්චර වෙලා මම හිතන්නේ කතා කරනකොට තේරෙන්නේ නැති අපි මේ සබ්ස්ටැන්ෂියල් නයග්‍රා පාස් කම්පැක්ටර් එක සම්බන්ධ කරගත්තේ නැහැ. දැන් අපි ඒක සම්බන්ධ කරගෙන බලන්න යන්නේ. අපි කතා කිව්වා මේකෙන් කරන්නේ මේකේ තියෙන සෙල් වලින් කරන්නේ ඩොපමින් ශ්‍රාවය කරන එක කියලා. කරන්නේ ස්ට්‍රයිටම් එකයි සබ්ස්ටැන්ෂියල් නයග්‍රා පාස් කම්පැක්ටර් එකයි තැන් දෙකකනේ තියෙන්නේ. නමුත් මේ දෙක සම්බන්ධ වෙන්නේ නර්ව්ස් වලින්. මේ නර්ව්ස් දැන් ස්ට්‍රයිටම් එක මෙහෙම ලොකු කොටසක් නම් මේකින් එන නර්ව්ස් තැන් කීපයකට යන්න පුළුවන්. මෙහෙම යන්න පුළුවන්. ගිහිල්ලා ඒ නර්ව් එන්ඩින් වලින් ඩොපමින් රිලීස් කරන්න පුළුවන්. ඒ තැන් වලට ඒ කියන්නේ ස්ට්‍රයිටම් එකේ තියෙන තැන් දෙකකට අපි කියනවා D1 සහ D2 කියලා. මේ D1 D2 කියන්නේ මේ ස්ට්‍රයිටම් එකේ දැන් ඩොපමින් ශ්‍රාවය වුණාට මදිනේ ඩොපමින් වලට රිසෙප්ටර්ස් තියෙන්න ඕනේ. ස්ට්‍රයිටම් එකේ අපිට අදාළ වෙන විදියට රිසෙප්ටර්ස් වර්ග දෙකක් තියෙනවා ඩොපමින් වලට. එකක් D1 එකක් D2. D1 වලට ඩොපමින් ආපු ගමන් ඒ රිසෙප්ටර් එකෙන් ස්ට්‍රයිටම් එක
එක්සයිට් කරනවා. D2 වලට ඩොපමින් ආපු ගමන් ඒ රිසෙප්ටර් එකෙන් ස්ට්‍රයිටම් එකේ අදාළ කොටස ඉන්හිබිට් කරනවා. D1 එකනොත් අදාළ කොටස එක්සයිට් කරනවා. එතකොට මේ D1 එක අදාළ වෙන්නේ D1 එක හිතන්න මෙන්න මෙහෙම. මේ ඉන්නේ සබ්ස්ටැන්ෂියල් නයිට්‍රේකේ ෆයිබර් එක. මෙතන ගොඩක් දේවල් වෙන්න පුළුවන් මම සරලව කියන්නේ. මේ තියෙන්නේ ස්ට්‍රයිටම් එකේ තියෙන නියුරෝන් එකක්. මෙන්න මේ නියුරෝන් එකේ මෙන්න මේ අග තියෙනවා මේ D1 රිසෙප්ටර් එක. මෙතනින් ඩොපමින් ශ්‍රාවය කරනවා මේ සයිනැප්ස් එකෙන් එනවා. එතකොට ඩොපමින් ඇවිල්ලා මේ D1 රිසෙප්ටර් එකත් එක්ක බැඳුනහම මේ නියුරෝන් එක එක්සයිට් වෙනවා. මේක මොකක් හරි එයාලා කරන ශ්‍රාවය කරනවා. මොකද්ද ස්ට්‍රයිටම් එකෙන් ශ්‍රාවය කරන්නේ 95ක් ගැබා. එතකොට ගැබා ශ්‍රාවය වැඩි වෙනවා. ඔහොම තව තැන්වල තියෙනවා ඉන්ටර් නියුරෝන්ස්. මේවයි තියෙන D2 රිසෙප්ටර්ස්. ඒකකට ඇවිල්ලා ඩොපමින් වැදුන ගමන් මේකිනුත් ගැබානේ අන්තිම ශ්‍රාවය වෙන්නේ. මේක ඉන්හිබිට් වෙනවා. ගැබා ශ්‍රාවය අඩු වෙනවා. ඔන්න ඔක තමයි මේ කතාව කියන්නේ. එතකොට මේ D1 රිසෙප්ටර්ස් දැන් සබ්ස්ටැන්ෂියල් නයිට්‍රේකයි ස්ට්‍රයිටම් එකයි වගේත් ස්ට්‍රයිටම් එකයි ග්ලෝබස් පැල්ඩස් ඉන්ටර්න් එකයි සම්බන්ධ වෙන්නේ නියුරෝන්ස් වලින්. හරි. එතකොට මේ D1 රිසෙප්ටර්ස් තියෙන්නේ මෙන්න මේ ස්ට්‍රයිටම් එකයි GPI එකයි සම්බන්ධ කරන තැන්වල. මෙතනට පාස් රෙටිකියුල එකක් එනවා. D2 තියෙන්නේ ස්ට්‍රයිටම් එකයි GPE එකයි සම්බන්ධ කරන තැන්වල. එතකොට මොකද්ද වෙන්නේ? මෙතනින් ඩොපමින් ශ්‍රාවය වෙනවා. එතකොට D1 රිසෙප්ටර්ස් D2 දෙකටම තියෙන තැන්වලට යනවා. D1 එකට ගියව ගමන් D1 එක ඇක්ටිවේට් වෙනවා. මොනවද ශ්‍රාවය කරන්නේ? ගැබා. ගැබා මෙතනින් ශ්‍රාවය කරන එක වැඩි කරනවා. වැඩි කරනවා. D2 එකෙන් ඔකේ අනිත් පැත්ත. ගැබා ශ්‍රාවය අඩු කරනවා. ඔච්චර තමයි දැනගන්න ඕනේ. එතකොට අපි යම් දැන් මේක හින්දා ඩිරෙක්ට් ඉන්ඩිරෙක්ට් පාත්වේස් දෙකට මොකද්ද වෙන්නේ කියලා. දැන් මෙතනින් ගැබා ශ්‍රාවය වැඩි කරපු ගමන් ගැබා කියන්නේ GPI එක ඉන්හිබිට් කරන දෙකක්. සාමාන්‍ය GPI එකෙන් මොකද්ද කරන්නේ? මෙන්න මේ තැලමස් එකට ගැබා දීලා මෙයාව ඉන්හිබිට් කරනවා. ගැබා. මෙතනින් ගැබා ශ්‍රාවය වැඩි කරපු ගමන් වෙන්නේ මෙන්න මේ GPI එකේ ඉන්හිබිෂන් එක වැඩි වෙනවා. එතකොට GPI එකේ තියෙන නියුරෝන් එකකින් තැලමස් එකට ගැබා යන එක අඩු වෙනවා. තැලමස් එකේ ඉන්හිබිෂන් එක අඩු වෙලා තැලමස් එක හොඳට වැඩ කරනවා. මෙතන වෙන්නේ මොකද්ද බලමු. මෙතන ගැබා ශ්‍රාවය අඩු වුණ ගමන් මොකද්ද වෙන්නේ? GPE එකේ තියෙන ඉන්හිබිෂන් එක නැති වෙනවා. ඉන්හිබිෂන් එක නැති වුණාම එයා ලස්සනට ගැබා ශ්‍රාවය කරනවා. වැඩි කරනවා. එයා හොඳට ගැබා ශ්‍රාවය කරනවා නම් ඒ ගැබා වලින් සබ්තැලමික් නියුක්ලියස් එක ඉන්හිබිට් වෙනවා. එතකොට එයා මෙයාව එක්සයිට් කරන එක අඩු වෙනවා. ඒ කියන්නේ මෙතන ග්ලූටමේට්. දැන් බලන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මේ D1 හින්දා මෙයාගේ ඉන්හිබිෂන් එක වැඩි වෙලා. D2 වලින් එන පාත් එක හින්දා ඒ කියන්නේ ඩිරෙක්ට් පාත් එක ඇක්ටිවේට් වෙලා හොඳට. D2 වලින් එන එක හින්දා ඉන්ඩිරෙක්ට් පාත් එක ඉන්හිබිට් වෙලා මෙතනින්. හරි මොකද ඉන්ඩිරෙක්ට් පාත් එක ඇක්ටිවේට් වෙලා තිබ්බනම් මෙතනින් හොඳටම එක්සයිටේටඩ් ඉෆෙක්ට් එකක් යනවා. ඒකනේ මෙතන තියෙන්නේ. ඉන්ඩිරෙක්ට් පාත් එකේ අන්තිම ඵලය තමයි මෙතනින් සබ්තැලමික් එකෙන් GPI එකට හොඳට එක්සයිටේටඩ් ඉෆෙක්ට් එකක් යන එක. නමුත් ඒක වෙන්නේ නැහැ. හරි. එතකොට මේ දෙකම හින්දා GPI එක හොඳටම ඉන්හිබිට් වෙනවා. ඩිරෙක්ට් එක ඇක්ටිවේට් වෙනවා, ඉන්ඩිරෙක්ට් එක ඉන්හිබිට් වෙනවා. ඒ හින්දා වෙන්නේ තැලමස් එකේ ඉන්හිබිෂන් එක අඩු වෙනවා. තැලමස් එක හොඳට ඇක්ටිවේට් වෙනවා. එතකොට පාකින්සන් වල වෙන ප්‍රශ්නේ තමයි මෙන්න මෙතන තියෙන ප්‍රශ්නයක් හින්දා මෙන්න මේ ඩොපමින් එන එක නවතිනවා. ඩොපමින් නවතිනවා හරි අඩු වෙනවා. ඩොපමින් නවතිනවා හරි අඩු වුණාම හරි මොකද්ද වෙන්නේ? මෙන්න මේ පාත්වේස් වලින් ඒ කියන්නේ ඩිරෙක්ට් පාත්වේ එක ක්‍රියා කරන එක අඩු වෙනවා. ඉන්ඩිරෙක්ට් පාත්වේ ක්‍රියාත්මක වීම වැඩි වෙනවා. GPI එක ඇක්ටිවේට් වෙනවා වැඩිපුර. එහෙම ඇක්ටිවේට් වුණාම තැලමස් එක වැඩිපුර ඉන්හිබිට් වෙනවා. එතකොට කෝටෙක්ස් එකට සිග්නල් යන ප්‍රමාණය අඩු වෙනවා. කොටෙක්ස් එකට සිග්නල් යන ප්‍රමාණය අඩු වුණාම අපිට මූව්මන්ට්ස් කරන්න පුළුවන් ස්පීඩ් එක අඩු වෙනවා. මේකට අපි කියනවා කයිනේසියා කියන්නේ සාමාන්‍යයෙන් කයිනෙටික් මූව්මන්ට් එක කියන්නේ චාලක මූව්මන්ට් එකක් කරන්න තියෙන හැකියාව. මේක අඩු වෙනවට අපි කියනවා බ්‍රැඩි කයිනේසියා. එහෙම නැත්නම් ඒක බැරි වෙනවා. ඒකට අපි කියනවා ඒ කයිනේසියා. ඒතර පාකින්සන් වල අපිට පැහැදිලි කරන්න දෙන්න පුළුවන් ප්‍රධානම දෙයක් තමයි බ්‍රැඩි කයිනේසියා හරි ඒ කයිනේසියා හරි එන්නේ කොහොමද? ඒකට මෙන්න මේකෙන් තමයි පැහැදිලි කරන්න තියෙන්නේ. හරි.
ඒත් එක්කම තව පොඩි දෙයක් අපි කිව්වා ස්ට්‍රයිටම් එකේ 95ක් ගැබාශාවය කරන සෙල්ස් තියෙන 5ක් තියෙනවා ඇසිටයිල් කෝලින් කියලා. ඇසිටයිල් කෝලින් වලින් කරන්නේ ඩොපමින් වලට සම්පූර්ණයෙන් අනිත් පැත්ත. සම්බන්ධ වෙන්නේ මේ D1 D2 රිසෙප්ටර්ස් වලට නෙවෙයි. නමුත් මේ ස්‍රාවය වෙන ඇසිටයිල් කෝලින් වලින් වෙන්නේ. දැන් මෙතන ඩොපමින් වල කරේ මෙතන ඇක්ටිවේට් කරලා ගැබාශාවය වැඩි කරපේකනේ. ඇසිටයිල් කෝලින් වලින් කරන්නේ ඒකේ අනිත් පැත්තනේ. ඒක ඉන්හිබිට් කරලා ගැබාශාවය අඩු කරනවා. මෙතන ඇක්ටිවේට් වෙන ගමන් ඩිරෙක්ට් පාත් එක හොඳට ඇක්ටිවේට් වෙනවා. ඒතකොට ඇසිටයිල් කෝලින් වලින් ඒ ඩිරෙක්ට් පාත් එක ඇක්ටිවේට් වෙන එක අඩු කරනවා. මෙතන කරන්නේ මෙතන කරේ ගැබාශාවය අඩු කරනවා එහෙම නැත්නම් ඉන්හිබිට් කරනවානේ. මෙතන කරන්නේ ඇසිටයිල් කෝලින් වලින් මේක ඇක්ටිවේට් කරනවා. එතකොට ඩොපමින් වලින් කරේ ඩිරෙක්ට් පාත් එක ඉන්හිබිට් කරපු එක ඇසිටයිල් කෝලින් වලින් කරන්නේ ඒක ඇක්ටිවේට් කරපු එක. එතකොට ඩොපමින් වලින් අන්තිමට අපි කරලා තිබ්බේ මොකද්ද? තැලමස් එක ඩිරෙක්ට් පාත් එක ඇක්ටිවේට් කරලා ඉන්ඩිරෙක්ට් පාත් එක ඉන්හිබිට් කරලා අන්තිම රිසල්ට් එක විදිහට තැලමස් එකේ ඉන්හිබිෂන් එක අඩු කරලා එහෙම නැත්නම් තැලමස් එක ඇක්ටිවේට් කරා. ඇසිටයිල් කෝලින් වලින් කරන්නේ ඔගේ සම්පූර්ණ අනිත් පැත්ත. ඉන්ඩිරෙක්ට් පාත් එක ඇක්ටිවේට් කරනවා, ඩිරෙක්ට් පාත් එක ඉන්හිබිට් කරනවා, තැලමස් එක තුල තියෙන මත තියෙන ඉන්හිබිෂන් එක වැඩි කරනවා, සිග්නල් යන එක අඩු කරනවා. හරි. මේක පැටලෙනවා තමයි තුන් පාරක් බලලා පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ. හරි. බේසල් ගැන්ග්ලියා වල ඩිසෝඩර්ස් හින්දා ඇති වෙන ඩිසෝඩර්ස් අපි ප්‍රධාන වර්ග දෙකකට බෙදෙනවා. බෙදන්නේ මූවමන්ට්ස් කරන්න තියෙන හැකියාව. කියන්නේ මූවමන්ට් ස්පීඩ් එක අනුව තමයි. පළවෙනි එක තමයි හයිපෝකයිනෙටික් ඩිසීසස්. හයිපෝකයිනෙටික් කියන්නේ අපි අර කතා කරපු පාකින්සන් වගේ මූවමන්ට්ස් කරන්න පුළුවන් ස්පීඩ් එක අඩු වෙනවා. ඊළඟ එක තමයි හයිපර්කයිනෙටික්. හයිපර්කයිනෙටික් විදියට අපි ඉස්සරහට කතා කරන හෙමිබැලිස්මස් කොරියා වගේ ලෙඩ ගන්න පුළුවන්. අපි මුලින්ම පාකින්සන් බලමු. මෙතනටනේ පාකින්සන් ඉන්නේ. පාකින්සන් මෙත් එන විදිහ අපි ඉස්සෙල්ලා කතා කරා. දැන් බලන්න පාකින්සන් වල එන ෆීචර්ස් මොනවද කියන එක. පාකින්සන් සාමාන්‍යයෙන් ජෙනෙටික් ෆැක්ටර්ස් හින්දාත් හැදෙන්න පුළුවන්. ඒ වගේම එක එක ටොක්සින්ස් හින්දා, ඩ්‍රග්ස් හින්දා ඒත් එක්කම ඉඩියෝපැතික්. ඒ කියන්නේ අපි තාම හරියට හිතාගන්න බැරි හේතුවක් හින්දාත් හැදෙන්න පුළුවන්. පාකින්සන් වල එන ප්‍රධාන ලක්ෂණ තමයි රෙස්ටිං ට්‍රෙම එකක්. ඒ කියන්නේ අපි මූවමන්ට් එකක් නොකරන අවස්ථාවක හොඳට පේන ට්‍රෙම එකක් ඇති වෙනවා. දැන් මේකේ වෙනස්කම තියෙන්නේ සාමාන්‍යයෙන් අපි හයිපර්තයිරොයිඩිසම් ගත්තොත්. ඒකෙදි අපි කතා කරා ෆයින් ට්‍රෙම එකක් තියෙනවා කියලා. ඒ ෆයින් ට්‍රෙම එක කියන්නේ අපිට හරියටම පේන්නේ නැහැ. නමුත් අපි අර කොළ කෑල්ලක් අරගෙන ඒක උඩ ඇඟිල්ල තියලා බැලුවොත් ට්‍රෙම එකක් වෙනවා කියලා පේනවා. මේක එහෙම එකක් නෙවෙයි. මේක හොඳට බලා ගන්න පුළුවන් රෙස්ටිං ට්‍රෙම එකක්. ඒත් එක්කම ට්‍රෙමර්ස් අපි ආයෙ කලින් කතා කරා සෙරිබෙල්ලර් ඩිසෝඩර් එකකදී ඉන්ටෙන්ෂන් ට්‍රෙම එකක් එන්න පුළුවන්. ඩිස්මෙට්‍රියා හේතුවක් හින්දා පෙන්ඩියුලර් මූවමන්ට් එකක් වෙලා කියලා ඒක පොඩ්ඩක් මේ වීඩියෝ එක බලන්න. රෙස්ටිං ට්‍රෙම එක හරිද? ෆයින් නෙවෙයි. හොඳට පේනවා. ඊළඟට හැම මසල් එකක්ම රිජිඩ්. මේකේ විශේෂත්වයක් තියෙනවා. සාමාන්‍යයෙන් කෝටික්ස් ප්‍රශ්නයකදී අපි මම හිතන්නේ පොස්චෙවල්දි කතා කරන්න ඇති ඩීකෝටිකේ ඩීසෙරිබ්‍රේට් රිජිඩිටි. ඒත් එක්කම අපර්මෝටර් නියුරෝන් ලීෂන් එකදී වගේ අපි කතා කරනකොට ඒ අවස්ථාවලදී සාමාන්‍යයෙන් විශේෂයෙන්ම ඩීකෝටිකේ ඩීසෙරිබ්‍රේට් රිජිඩිටි වලදී එක්ක ෆ්ලෙක්සර් කම්පාර්ට්මන්ට් එක එහෙම නැත්නම් එක්ස්ටෙන්සර් කම්පාර්ට්මන්ට් එක රිජිඩ් වැඩි අනිත් එකට වඩා. පාකින්සන් වල විශේෂත්වය තමයි ඒ දෙකම එකයි. ෆ්ලෙක්ස් එකයි එක්ස්ටෙන්ස් එකයි රිජිඩිටි දෙකම සමානයි. සමාන රිජිඩිටි එකක් තමයි තියෙන්නේ. ඒත් එක්කම රිජිඩිටි මේකට හේතුව මේකයි. සාමාන්‍යයෙන් අපි බේසල් ගැන්ග්ලියාස් වලින් කරන්නේ ගැමා මෝට් නියුරෝන් ඇක්ටිවිටි එක. එහෙම නැත්නම් ස්ට්‍රෙච් රිෆ්ලෙක්ස් එක ඉන්හිබිට් කරන එක. එතකොට බේසල් ගැන්ග්ලියා ප්‍රශ්නයක් ආවම ඒ ඉන්හිබිෂන් එක නැති වෙලා යනවා. එතකොට රිජිඩිටි එක වැඩි වෙනවා. ඒත් එක්ක මතක තියාගන්න සෙරිබෙල්ලම් මෙහෙන් කරන්නේ ගැමා මෝට් නියුරෝන් ඇක්ටිවිටි එක. එහෙම නැත්නම් ස්ට්‍රෙච් රිෆ්ලෙක්ස් එක වැඩි කරන එක. તો සෙරිබෙල්ල ඩිසෝඩර් එකදී රිජිඩිටි එහෙම නැත්නම් හයිපර්ටෝනියා නෙවෙයි වෙන්නේ හයිපෝටෝනියා. හරි. MCQ වලට අහන්න පුළුවන්. ඊළඟට අපි බලමු තව එකක් තමයි අපි ඉස්සෙල්ලා කතා කරපු ඒ කයිනේසියා එහෙම නැත්නම් බ්‍රැඩිකයිනේසියා. ඕක එන්න පුළුවන්. ඒත් එක්ක මේ ඉන්න මිනිස්සෙක්ගේ මූණ එක්ස්ප්‍රෙෂන්ලස් කිසිම එක්ස්ප්‍රෙෂන් එකක් නැහැ. ඒත් එක්කම පොඩ්ඩක් ඉස්සරහට නැමුණු ෆ්ලෙක්ස් වෙච්ච පොස්චර් එකක් තමයි තියෙන්නේ. පොස්චර්. ඒත් එක්කම මෙයාට ඉනිෂියේෂන් ඔෆ් මූවමන්ට්, ඒ කියන්නේ ඇවිදින්න පටන් ගැනීම වගේ දේවල් හරි හිමින් තමයි වෙන්නේ. මොකද අර මුලින්ම ඒ කයිනේසියා හින්දා හරියට එකපාරට කරගන්න බෑ. ඒත් එක්කම රෙපෙටිටිව් මූවමන්ට්ස්, ඒ කියන්නේ අපි එක දිගට කරන මූවමන්ට්ස් ඒවා කරන්න අමාරුයි. ඒත් එක්කම ස්පීච් එකෙත් වෙනස්කම් තියෙනවා. සොෆ්ට් සහ
රැපිඩ් ඉන්ඩිස්ටින්ක්ට් ඒ කියන්නේ හරියට අඳුරගන්න බෑ නමුත් වෙහින් කතා කරන ඒ වගේ ස්පීචස් තමයි තියෙන්නේ. ඒත් එක්ක බැලන්ස් සහ පොස්චර් වලත් ප්‍රශ්න එන්න පුළුවන්. මේක විශේෂයෙන් කතා කරන්න ඇත්තේ මේ රිජිඩිටි වල පාකින්සන් වලදී අපිට බලන්න පුළුවන් කොග්විල් රිජිඩිටි. කොග්විල් රිජිඩිටි කියන්නේ මෙහෙම දෙයක්. හිතන්න අපි අතක් පැසිබ්ලි ෆ්ලෙක්ස් කරනවා. හරි එතකොට එනවා දැන් අත මෙහෙම අත තියෙනවා නම් මේක ෆ්ලෙක්ස් නම් අපි කරන්න හදන්නේ චුට්ට දුරක් යනකම් කිසි ප්‍රශ්න රෙසිස්ටන්ස් එක අඩුයි ෆ්ලෙක්ස් වෙනවා. මේ හරියට විතර ගියාට පස්සේ එකපාරට රෙසිස්ටන්ස් එක වැඩි වෙනවා. ඒ හින්දා පොඩි ට්‍රෙමර් එකක් ඇති වෙනවා. ආයි ඒක අඩු වෙනවා. ආයි ටික දුරක් ගියාට පස්සේ ආයි රෙසිස්ටන්ස් එක වැඩි වෙනවා. ආයි ට්‍රෙමර් එකක් ඇති වෙනවා. ඔය වගේ දෙකටම තමයි අපි කොග්විල් රිජිඩිටි කියන්නේ. ඊට පස්සේ ලෙඩ් ප්‍රයිප් රිජිඩිටි කියන්නේ අපේ මූවමන්ට් එකක් තියෙනවා. රිජිඩිටි කියන්නේ දැන් අපි මේක ෆ්ලෙක්ස් කරන්න බලනකොට මේ මූවමන්ට් එක පුරාවටම එකම විදියට රිජිඩිටි එක වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ රෙසිස්ටන්ස් එක වැඩි වෙනවා. මේ කියන්නේ එකම ලෙඩ එක නෙමෙයි මේ අපේ ඉන්නේ ලෙඩ වෙනස් වෙනකොට මේවා බලා ගන්න පුළුවන්. ඒත් එක්කම තව එකක් තිබ්බා ක්ලාස්ප් නයිෆ් ඉෆෙක්ට් එක කියලා. ඒකත් පොඩ් තියෙන්නේ මූවමන්ට් එක පටන් ගන්නකොට රෙසිස්ටන්ස් එක වැඩි ටිකක් වෙලා ගියාට පස්සේ රෙසිස්ටන්ස් එක අඩු වෙනවා. මේවා පොඩ්ඩක් බලා ගන්න YouTube එකේ වීඩියෝස් උත් බලන්න. මං ආයේ මෙකැනිසම් එක ගැන ඩොපමින් මෙකැනිසම් එක ගැන ආයේ කතා කරන්න යන්නේ නැහැ. ඒක බලා ගන්න. එක පොයින්ට් එකක් තියෙනවා මේ සබ්ස්ටැන්ෂල් නයිග්‍රායකට හානි වුණාට පස්සේ නර්ව් සෙල්ස් වල ලිවී බොඩිස් කියලා ප්‍රෝටීන් ඇකියුමුලේෂන් එකක් තියෙනවා. මේක සමහර පාකින්සන් ලෙඩ්ඩුන්ගේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ තව දෙයක් තමයි මෙයාලට කොහොමද ට්‍රීට් කරන්න කියන එක. දැන් මෙතන ප්‍රශ්න තිබ්බේ අපි මේ දැක්කා ඩොපමින් එන එක නවතින එකනේ ප්‍රශ්න තියෙන්නේ. ඒතර අපි මේ ලෙඩුන්ට ට්‍රීට්මන්ට් එක විදියට කරන්න ඕන කොහොමයි ඩොපමින් වැඩි කරන එක. මේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපි කිව්වා මේ ඩොපමින් ශ්‍රාවය වෙන්නේ නියුරෝන් එකකින් ඇවිල්ලා සයිනැප්ස් එක්ක තියෙන නියුරෝන් එකකට. එහෙම නැතුව මේ වෙන කොහේ හරි දැන් ශ්‍රාවය වෙලා සෙල් මේම්බ්‍රේන් එක කරහා ඇවිල්ලා ඇතුළට ඇවිල්ලා දෙන දෙයක් නෙවෙයි. අන්න ඒකට හේතු වෙන්නේ මේකයි. ඩොපමින් සාමාන්‍ය සෛලයක සෙල් මේම්බ්‍රේන් එකෙන් ඇතුළට ගන්න බෑ. හරිද? එතකොට අපි නිකම්ම ඩොපමින් ඉන්ජෙක්ෂන් එකක් දුන්නා කියලා කිසිම වැඩක් වෙන්නේ නැහැ. එහෙනම් බයෝකෙමිස්ට්‍රි වල මතක ඇති කැටකොලමයින් මෙටබොලිසම් පාත් එක. මෙතන ටයිරොසින් වලින් පටන්ගෙන එල් ඩෝපා වෙනවා. ටයිරොසින් හැදෙන ෆීනයිල් ඇලනින් වලින් මේක එක්ස්ට්‍රා ෆීනයිල් ඇලනින් ඩෝපා වලින් ඩොපමින් හැදෙනවා. මේකෙන් නොරැඩ්‍රිනලින් හැදෙනවා. රැඩ්‍රිනලින් හැදෙනවා. මේකෙන් ඇඩ්‍රිනලින් හැදෙනවා. එතකොට අපි කරන්නේ ඩොපමින් වලට දැන් ඩොපමින් හැදෙන්න ඕනේ එන්සයිම් එක තියෙනවානේ. ප්‍රශ්න වෙලා තියෙන්නේ නර්ව් සෙල් ඩැමේජ් එකක් වෙලානේ. එහෙනම් අපි කරන්නේ මෙන්න මේ එල් ඩෝපා එක මේක සෙල් එක ඇතුළට යන්න පුළුවන්. එල් ඩෝපා එක ඉන්ජෙක්ට් කරනවා. එතකොට සෙල් ඇතුලේ ඩොපමින් හැදිලා සබ්ස්ටැන්ෂල් නයිග්‍රායකට හානි වෙලා එන ඉෆෙක්ට් එක අඩු වෙලා යනවා. ඒත් එක්කම අපිට කරන්න පුළුවන් අපි කතා කරා මෙතනදී ඇසිටයිල් කෝලින් වලින් ඩොපමින් වලට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ ක්‍රියාව කරන්න කියලා. එහෙනම් මෙයාගේ තත්ත්වය වැඩි දියුණු කරන්න අපි කරන්නේ ඇසිටයිල් කෝලින් ඉන්හිබිටර්ස් දෙනවා. ඒ කියන්නේ අපි කියන්නේ ඇන්ටිකෝලිනර්ජික් ඩ්‍රග්ස් කියලා කියනවා. ඒවා දෙනවා. එතකොට ඇසිටයිල් කෝලින් ඉෆෙක්ට් එක අඩු වෙනවා. එතකොට ඩොපමින් වලට විරුද්ධව ක්‍රියා කරන තව එක දෙයක් නැති වෙලා යනවා. ඒත් එක්කම තමයි අපිට දැන් තියෙන ඩොපමින් ටික ආරක්ෂා කරගන්නත් ඕනේ. මොකද අලුතෙන් හැදෙන්නේ නැත්තම්. ආයෙත් බයෝකෙමිස්ට්‍රි මතක නම් කැටකොලමින් මෙටබොලිසම් පාත් එකේදී කැටකොලමින් විනාශ වෙලා යනකොට ඒ කියන්නේ මෙටබොලයිස් වෙලා විනාශ වෙලා යනකොට වැදගත් එන්සයිම් දෙකක් තියෙනවා. මොනොඇමීන් ඔක්සිඩේසුයි කැටකෝල් මෙතිල් ට්‍රාන්ස්ෆරේස් එහෙම නැත්නම් COMT මේ දෙකෙන් තමයි ඩොපමින් බිඳ වට්ටන්නේ සහ ඩොපමින් සහ අනික් කැටකොලමින් ඔක්කොම. එතකොට මේ දෙකත් අපි ඉන්හිබිට් කරන ඩ්‍රග්ස් දෙනවා. එතකොට තියෙන ඩොපමින් ටිකත් ආරක්ෂා වෙනවා. හැබැයි ප්‍රශ්න තියෙන්නේ පාකින්සන් ලෙඩෙකුට මේ එල්ඩෝපා හරි මොකක් හරි අපි ට්‍රීට්මන්ට් එකක් කරොත් එයාගේ ඇති වෙන්න පුළුවන් තත්ත්වයක් ඩිස්කයිනේසියා. මම හිතන්නේ අර ලෙක්චර් එකේ පෙන්නුව වීඩියෝ එකෙන් මතක ඇති ඉන්වොලන්ටරි මූව්මන්ට්ස් ඇති වෙන්න පුළුවන් එක එක අපේක්ෂා කරන්නේ නැති. එතකොට ඒක තමයි මේක තියෙන ඩවුන් සයිඩ් එක. අලුතෙන් අපි හොයාගෙන තිනවා ඩීප් බ්‍රේන් ස්ටිමියුලේෂන් කියලා ට්‍රීට්මන්ට් මෙතඩ් එකක්. මේක ගැන අපි ලොකුවට දැනගන්න ඕනේ නිකන් MCQ එකට හුවොත් වගේ මතක තියාගන්න. ඊළඟට අපිට කතා කරන්න තියෙන හයිපර්කයිනෙටික් ලෙඩවල් ගැන. ඒකේ පළවෙනි එක තමයි කොරියා. කොරියා වෙන්නේ ස්ට්‍රයිටම් එකේ තියෙන
ලීෂන් එකක් හින්දා. මේකට හොඳ උදාහරණයක් තමයි හන්ටින්ටන්ස් කොරියා කියන්නේ. හන්ටින්ටන් ඩිසීස් මේක අහලා ඇති. මේක ජිනටික් කෝස් එකක් හින්දා ඇති වෙන්නේ ෆස්ට් සෙම් එකේ. රයිට්. එතකොට මේ කොරියා එකේදී වෙන්නේ මෙච්චරයි. ස්ට්‍රයිටම් එකෙන් අපි දන්නවා GPE එක සහ GPE එකට බලපෑම ඇති කරනවා ගැබා ශ්‍රාවය කළා. මේකෙදි වෙන්නේ මෙන්න මේ GPE එක තියෙන ඒරියාට දෙන ඒරියා එක. කියන්නේ මේ ඒරියා එක කියලා හිතමු. මේ ඒරියා එකේ ලීෂන් එකක් එනවා. එහෙම ලීෂන් එකක් ආවම මෙතනින් ගැබා ශ්‍රාවය අඩු වෙනවා. එතනින් ගැබා ශ්‍රාවය අඩු වුනහම GPE එක ස්ටිමියුලේට් වෙනවා. එයා වැඩිපුර ගැබා ශ්‍රාවය කරනවා. STN එක ඉන්හිබිට් වෙනවා. STN එක ඉන්හිබිට් වුණාම මෙතනින් ග්ලූටමේට් යවලා මේක ඇක්ටිව් කරන එක අඩු වෙනවා. හරිද? ඒ කියන්නේ මෙන්න මේ මුළු ඉන්ඩිරෙක්ට් පාත්වේ එකම ඉන්හිබිට් වෙනවා. මොකද අන්තිමට වෙලා තියෙන්නේ මෙයා ඉන්හිබිට් වෙලා මෙයා ග්ලූටමේට් ශ්‍රාවය කරන එක අඩු වෙලා තියෙනවා. එයා ඉන්හිබිට් වෙලා ඒත් එක්කම එතකොට මේ ඩිරෙක්ට් පාත්වේ එකට කිසි බලපෑමක් නැහැ. ඉන්ඩිරෙක්ට් පාත්වේ එක ඉන්හිබිට් වෙලා. ඉන්ඩිරෙක්ට් ඉන්හිබිට් වුණා කියන්නේ GPI එක ඉන්හිබිට් කරන එක අඩු වෙනවා. මේක හොඳටම ඇක්ටිව් වෙනවා. මේක ඇක්ටිව් කරන එක නවතිනවා. මෙතනොත් ඉන්හිබිට් වෙලා මෙතනින් ඇක්ටිව් කරන එකක් නවතිලා. හින්දා හොඳටම ඉන්හිබිට් වෙනවා. ඒ හින්දා තැලමස් එක හොඳටම ඇක්ටිවේට් වෙනවා. එතකොට මේකට වැඩිපුර සිග්නල් ගිහිල්ලා වැඩිපුර මූව්මන්ට් සිදු කරනවා. මේ කොරියා එකේදී තව දැනගන්න ඕන දෙයක් තමයි මේක සාමාන්‍යයෙන් දැන් ස්ට්‍රයිටම් එකකින් එන සිග්නල් අනුවනේ මෙතනින් ගැබා රිලීස් වෙන්නේ මෙයාට. ගැබා රිලීස් වෙලා මේ ඩිරෙක්ට් පාත් එක ඇක්ටිවේට් වෙලා තැලමස් එක ඇක්ටිවේට් කරන්නේ. ඒතකොට ස්ට්‍රයිටම් එකෙන් කෝටෙක්ස් එකෙන් වැඩිපුර සිග්නල් එන්නේ අපි හැරිලා ඉන්න වෙලාවකනේ. එහෙම නැත්නම් වැඩිපුර මොලේ ඇක්ටිව් වෙලා තියෙන වෙලාවකනේ. උදාහරණයක් විදිහට ඇන්සයිටි අවස්ථාව. එතකොට අපි ඇහැරිලා ඉන්න කොටයි ඇන්සයිටි වගේ වෙලාවකයි කොරියා එකේ ඒ unusual movements වැඩි වෙනවා. අපි නිදාගෙන ඉන්නකොට ඒවා අඩු වෙනවා. ඊළඟ ඩිසීස් එක තමයි ඇතිටෝසිස් කියන්නේ. ඇතිටෝසිස් කියන්නේත් කොරියා වගේම තමයි. හැබැයි මේක වෙනස තියෙන්නේ එකම දේ වෙන්නේ ස්ට්‍රයිටම් එකේ ලීෂන් එකක්. මේක වෙන්නේ අතේ විතරයි movements ඇති වෙන්නේ. අපි කියනවා writhing movements කියලා twisting ඇඹරෙන වගේ movements. ඊළඟට තියෙනවා hemibalismus. මේක වෙන්නේ සබ්තැලමික් නියුක්ලියස් එකේ ලීෂන් එකක්. එතකොට කලින් දේමයි වෙන්නේ ග්ලූටමේට් ශ්‍රාවය වෙන්නේ නැහැ. එතකොට මේක ඇක්ටිවේට් වෙන්නේ නැහැ. මේක වැඩිපුර ඉන්හිබිට් වෙලා මේක වැඩිපුර ඇක්ටිවේට් වෙනවා. මේකේ විශේෂත්වය තියෙන්නේ ඇඟේ එක පැත්තක තමයි unusual movements ඇති වෙන්නේ. hemibalismic movements කියලා තියෙනවා. පොඩ්ඩක් බලන්න. අන්තිමටම දැනගන්න ඕනේ මේකේ ප්‍රධාන කැරක්ටරිස්ටික් තියෙනවා. බේසල් ගැන්ග්ලියා ඩිසීස් එකකදී මසල් පැරාලිසිස් වෙන්නේ නැහැ. මොකද කෝටෙක්ස් එකෙන් තවදුරටත් සිග්නල් යවනවනේ ස්පයිනල් කෝඩ් එකට. ඒකේ ස්පීඩ් එක අඩු වැඩි වෙන එක විතරයි. ඒත් එක මසල් ඇට්‍රොෆි වෙන්නේ නැහැ. මොකද කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ලෝ මෝට් නියුරෝන්ස් වලට තවදුරටත් ඇක්ටිවිටි එක තියාගෙන යන්න පුළුවන් ඩිජිට් වෙනවා. ඒත් එක්කම මොකක් හරි එක පැත්තක බේසල් ගැන්ග්ලියා වල අවුලක් වුණොත් කොන්ට්‍රලැටරල් පැත්තේ තමයි සිම්ටම්ස් පේන්නේ. මොකද දැන් එක කෝටෙක්ස් එකේ අපි දන්න කෝටෙක්ස් එකේ හෙමිස්ෆියර්ස් දෙකක් තියෙනවානේ. තමන්ගේ පැත්තෙම තියෙන බේසල් ගැන්ග්ලියා සෙට් එකට තමයි මේ සිග්නල් යවන්නේ. එතකොට එක සයිඩ් එක බේසල් ගැන්ග්ලියා වලින් කන්ට්‍රෝල් කරන්නේ කොන්ට්‍රලැටරල් බොඩි සයිඩ් එක. ඒත් එක්කම තව එක දෙයක් තියෙනවා බේසල් ගැන්ග්ලියා වල ඕවරෝල් කාර්යය තමයි programming and planning movement. ඒ තවදුරටත් කියනවා නම් දැන් අපි හිතන සිතුවිල්ලක් කොහොමද මූවමන්ට් එකක් බවට පත් වෙන්නේ කියන එක ප්ලෑන් කරන එක. ඒත් එක්කම ලර්නින් කොග්නිෂන් රිවෝඩ් වගේ දේවල් ඒත් එක්කම සෙන්සරි සිග්නල් මෝටර් සිග්නල් ඉන්ටග්‍රේට් කරන ඒ වගේ දේවල් කීපයක් තමයි කරන්නේ. හරි. බේසල් ගැන්ග්ලියා ගැන ඔච්චරයි කතා කරන්න තියෙන්නේ. ප්‍රශ්න ටික කරන්න essay එකක් වගේ අහන්න පුළුවන්. විශේෂයෙන්ම අහන්න පුළුවන් තැන් තමයි අර pathways ගැන. ඒත් එක්කම hypertonia එහෙම නැත්නම් rigidity ඇති වෙන්නේ කොහොමද? දැන් ඒක දන්නවා අපි කිව්වා gamma motor neuron එක මත ඇති වෙන ක්‍රියාව. එතකොට ඒ වගේ දේවල් වලින් තමයි අහන්න පුළුවන්. වැඩිපුරම MCQ තමයි මම හිතන්නේ අහන්න පුළුවන් කමක් තියෙන. හරි. වීඩියෝ එක ඉවරයි.